Right, then we shall start. So first thing first, I will take you back. I will I will text here a couple of sentences that we've been talking about. අපි කතා කරපු වාක්‍ය කීපයක් මෙතන මම දැන් බෝඩ් එකට ගන්නවා. Number 1. මම tenses වලින් පටන් ගන්න. So it will be easy. අපි ඉස්සරම කතා කරා මේ වගේ tenses. am thought කතා කරා. was thought කතා කරා. මේ තුන ගත්තාම මට මතක් වෙන්න ඕන මට උගන්වනවා මට ඉගැන්නුවා සහ මට උගන්වාවි කියන කාරණා ටික තමයි මෙතන මේ තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා මේ වෙලාවේ මට උගන්වමින් සිටිනවා නම් I am being taught කියලා අපි පාවිච්චි කරා. I was being taught කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා I have been taught කියලා අපි ඒත් එක්කම කතා කරා past participle been එක පස්සේ ඊට පස්සේ I had been taught කියන එක කතා කරා. ඔබම අපි ටෙන්සස් ටික කතා කරා මේකේ පොසිටිව් නෙගටිව් වගේම ප්‍රශ්න හදන්නත් කතා කරගෙන ආවා. and ඊට වරුණාට පස්සේ අපි can be කියලා කතා කරා නේද? this can be done. මේක කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා නැත්නම් අපි he can be arrested කියලාම ගමුකෝ. He can be arrested. ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්. කරන කෙනා නැහැ. Could be arrested. ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා. He must be arrested. ඔහු අත්අඩංගුවට ගත යුතුයි. ඊට මේ he එක මාරු කරන්න පුළුවන්. Rice must be imported. Okay? එහෙම නැත්නම් vaccines must be given to patients. නැත්නම් he should be admitted to hospital. අපි එහෙම වාක්‍ය ගොඩක් කතා කරා. He should be arrested. ඔහු අත්අඩංගුවට ගත යුතුයි. මේක නෙගටිව් එකක්. He shouldn't be arrested. එහෙම කියන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා he may be. Okay, තව එකක් කතා කරා අපි he has to be arrested. ඔහු අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. He had to be arrested. ඔහු අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා. He will have to be arrested. I may be verb එකක් දාන්නේ, past participle එකක් දාන්නේ කියලා අපි කතා කරා. ඊටත් පස්සේ අපි කතා කරා මේක සිංහලෙන් වොන්නම් මම වාක්‍ය ටික දාලා ඔයාලට එවන්නම්. මොකද සමහර අයගේ ඉල්ලීමක් තියෙනවා මේක මොඩියුල් 2 එක වුණත් සිංහලෙන් පොඩ්ඩක් තේරුම් ගන්න උදව් කරන්න කියලා. මම ඒකට උදව් කරන්න නැහැ නෙවෙයි මං කයි අද ඔයාලට ස්පෝකන් ප්‍රැක්ටිස් එකටත් සිංහල එව්වේ. ඕකේ ඒ ටික යනවානේ අනිවාර්යයෙන්ම යනවා එතන. එතකොට මේ මම සිංහලෙන් යම් පැහැදිලි කිරීම ප්‍රමාණයක් කරනවා මොකද ඇත්තටම ගොඩක් අය ඉංග්‍රීසි වලින් ඉගෙනගෙන පුරුදු නැති නිසා මට ඒක එකවරම බ්‍රේක් කරන්න අමාරුයි. ඒක හරි හෝ වැරදි ඵලදායි හෝ ඵලදායි නැහැ කියන කාරණාවක් පෙරසෙවතත් මිනිසුන්ට තේරෙන්න ඕන කියන කාරණේ තමයි මමත් ඉන්නවා. If you don't understand there is no point of learning anything. So you got to understand 100%. That's right before using it. මම නම් කැමති ඉංග්‍රීසි වලින් ඉගෙනගෙන පාවිච්චි කරනවා නම් but since you've been trained that way වලව පුහුණු කරලා තියෙන විදිහට නිසා ඒකම මට තව ස්ටෙප් එකක් උඩට අරගෙන කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම සිංහලෙන් පන්තියේදී ගන්නෙ නෑ. I can do that but it takes time. මට ඒක කරන්න පුළුවන් it takes ටිකක් විතර වැඩිපුර වෙලාවක් යනවා. උදාහරණයක්. Okay. ඔහු අත්අඩංගුවට ගත යුතුයි. දැන් මට මේ වගේ වාක්‍යයක් ඉස්සරහට ගෙනල්ලා මට මේම ටෙක්ස්ට් මේ පේස් කරන්න විතරයි තියෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට වඩා ඉක්මනට මම ඒ වැඩේත් කරගන්න පුළුවන් මට. I can do that. හැබැයි මෙහෙම මම එවන්නම්. හැබැයි පන්තිය කරගෙන යන විදිහදී මම මගේ ක්‍රමයටම කරන්නම්. I'll try to use English. මම උත්සාහ කරන්නේ ඉංග්‍රීසි වලින්ම ආට තේරුම් කරවන්න. So ඒක මුලදී යම් පුංචි අපහසුතාවයක් තිබුණත් long run එකේදී benefits ගොඩයි. වාසි ගොඩක් තියෙනවා මම මේ කරගෙන යන ක්‍රමය. ඔයා පූර්ණ අවධානයෙන් ඉඳලා වීඩියෝ එකක් බලලා මේක නැවත නැවත අධ්‍යයනය කරොත් ඔයාට තේරෙයි මම කරන්න යන වැඩේ. So this is most of the people like we can go to classes. We can attend so many classes. Attend කරන්න පුළුවන් කැමති පන්ති වලට. හරි. ඉතින් මම එක කතා කරපු දෙයක් කමන්නේ. has been එකයි has to be එකයි අතර වෙනස has been arrested කියන අත්අඩංගුවට අරගෙන තියෙනවා.
has to be arrested අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. have has කියන්නේ have has past participle කියන්නේ කරලා තියෙනවා. have to be has to be කියන්නේ කරන්න සිද්ධ වෙනවා. so he has been arrested ඔහු අත්අඩංගුවට අරගෙන තියෙනවා. he has to be arrested to එකට පස්සේ be දාලා අරක be double en he has to be arrested ගැන අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. something has to be done යමක් කරන්න සිද්ධ වෙනවා. yeah, okay, now I need your feedback on this one. So what do you guys think about this Sinhala English translation method? සිංහලෙන් ඉංග්‍රීසි වලට translate කරන method එකට ඔයා කැමතිද? ඒ කියන්නේ සිංහල වාක්‍යයත් එක්කම පන්ති යනවට කැමතිද? එහෙම නැත්නම් ඉංග්‍රීසි මම පැහැදිලි කිරීම එක්ක සිංහලෙන් පැහැදිලි කිරීම වාචිකව කරලා ඉංග්‍රීසි වලින්ම වාක්‍ය දෙන එක කැමතිද? මනිෂා හැකි ඉක්මනින් බලන්න මම day 1 ඉඳලා දැන් අයින් කරනවා අද ඉඳලා day 1 එක අද අයින් කරන්න සිද්ධ වෙනවා. okay, now see be honest, okay, හැමෝම මේකට involve වෙන්න. okay, මම නමුත් එක්කම කියනවා it's okay. තමන්ගේ ඔයාගේ කැමති personal දෙයක් මේක වැදගත් පන්ති ඊළඟ step එකට. මොකද මගේ පළවෙනි module 2 එකේ කට්ටිය මේ ඉන්නේ. නිසදු only English, මාලනි only English, චින්තක English, your way is good. Don't like means what? Don't like කිව්වම මට මොකද්ද කියලා හිතන්න බෑ. English is okay. This way is suitable. Sinhala English okay ගායනි. Okay. Thank you. Chandra English. I don't like to learn in Sinhala Mudita. මේ කරන විදිය හොඳයි හාමුදුරුවෝ. Thank you. English it's okay. Only English only English. It's better with Sinhala. Thank you. Chandanda Hamre, English is okay. English is better. Our way is okay. Okay, English only English. oh හරි මට පැහැදිලි. ඒ කියන්නේ පන්ති අපි module 1 එකට මම සිංහල කොහොමද ගන්නවා මේ සැරේ පාවිච්චි කරනවා. හැබැයි module 2 එක only English. ඔක 90% මේ පන්ති 90% මිනිස්සු කැමති English වලින් ඉගෙන ගන්න. Thank you. එතකොට මටත් වැඩ තරමක් ප්‍රමාණයකට අඩු වෙනවා. හැබැයි මම මෙහෙම දෙයක් කරනවා. හැමෝ අර කීප දෙනෙක් ඉන්නවනේ සිංහලෙන් PDF එක සිංහලෙන් දාමු. හරියටම හරි. මම PDF එකට මේ සිංහල වාක්‍ය ටික එකතු කරන්නම්. It will give me some extra work but I can do that. හරි. බොහොම හොඳයි. කට්ටිය challenge එකක් විදිහට හරි බාර අරගෙන English වලින්ම උගන්වන්න කිව්ව එක ගැන මම සන්තෝෂ වෙනවා. ඔයගොල්ලොත් මේක ගන්න මේක long run එකේදී benefits ගොඩක්. ඉස්සරහට යන්න වාසි වැඩි වෙනවා. ඒතර මේක දැන් බලන්නකෝ. දැන් must be arrested කියන එක ඔළුවට එන්න ඕන. පුජ්‍යලයක් ඉන්නවා he must be arrested. මෙතන මේ පෑන තියෙනවා it must be removed from here. okay, අතන මගේ මේ email එකක් යවන්න ඕනේ අර an email should be sent. මේ project එක complete කරන්න ඕන ලබන අවුරුද්ද වෙනකොට. ඒතර this project should be completed. අපි PDF එක translate කරලා යවන්න උදව් කරනවා. ඒත් හැම වාක්‍යෙම නෙමෙයි. හොඳයි. මොකද සාමාන්‍ය පන්තිකට ඔයගොල්ලෝ දන්නවා මගේ සාමාන්‍ය පන්තික වාක්‍ය දවසට 20ක් 30ක් 40ක් කතා කරනවා නම් අපි 200ක් විතර සාමාන්‍ය වාක්‍ය ප්‍රමාණයක් අපේ පන්තියේ average ගත්තොත් එහෙම 200ක පැය දෙකට වාක්‍ය 200ක් විතර translate කරනවා. එතකොට මට හැම වාක්‍යෙම සිංහලෙන් යවන්න ටිකක් අමාරු වෙනවා. right. I will try to do my best anyway. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය ගොඩක් පන්ති වලට යන්න ඇති. In our class we text a lot. අපි ගොඩක් text කරනවා, ගොඩක් write කරනවා. So it's a lot of work, but I will try my best to do my best to translate everything. හැම දෙයක්ම translate කරන්න උත්සාහ කරන්න. But I'm not going to promise it. මම පොරොන්දු වෙන්නේ නැහැ. I will do my best anyway. හොඳයි. Will have to be arrested. And then after that we spoke about this. He may be arrested. ඔබ බොහෝ විට අත්අඩංගුවට ගනීවි. ඊට පස්සේ අපි කතා කරා he might be arrested. මේ might එක ගැන අපි ඉස්සර කතා කරලා තියෙනවා. මේ පන්තියත් යම් තැනකදී කතා කරා. නමුත් තව ටිකක් මම මේක පැහැදිලි කරන්න තව session එකක් ගන්නවා. Google Translate. That's a nice idea, Hajida. එක pattern එකේ එකක් විතර හරියටම හරි. I'll do that. And then he is to be arrested. ඔහු අත්අඩංගුවට ගන්නට නියමිතයි. ඕනම නම් he was to be arrested කියලා ඔහු අත්අඩංගුවට ගන්න නියමිතව තිබුණා කියලා අපිට කියන්න පුළුවන්. Okay. ඊට පස්සේ ඔකට අපිට it took us 2 days මේ ටික කතා කරන්න අපිට දවස් දෙකක් ගියා. And then අපි කතා කරා impersonal passive ගැන. ඊට පස්සේ object දෙකක් තියෙන දෙකක් ගැන කතා කරා. ඊළඟට උදාහරණයක he gave me a book. අපි මේක passive කරා
me එක උක්ත කරලා a book උක්ත වුණා. a book was given to me. මේ වාක්‍ය දෙකේම අර්ථය එකයි. වෙලා තියෙන ක්‍රියාපටිපාටි එකයි. හැබැයි ගොඩනැගීම වෙනස්. පළවෙනි එකේදී මට දුන්නා පොතක්, දෙවෙනි එකේදී පොතක් දුන්නා මට. අර්ථය එකයි. හැබැයි ඔබ්ජෙක්ට්ස් දෙකක් අපි එකක් උක්ත කරා. ඊට පස්සේ අපි be born එක ගැන කතා කරා. I was born කියන වාක්‍යය ගැන කතා කරා. ඒක සුවිශේෂී පැටර්න් එකක් විදියට. I was born, he was born, they were born together. අපි ඒ ගැන කතා කරා. ඊට පස්සේ if you remember අපි කතා කරා impersonal passive ගැන. is about to be arrested. කියන්න පුළුවන්. ඔහු අත්අඩංගුවටපත් වෙන්න ඕන මෙන්න. හරි. about to මම ඒවා ඉස්සරහට කියලා දෙන්නම් patterns ඇත්තේ. දැනට අපි මේ මම හැම දෙයක්ම නෙවෙයි කරපු දේවල් වල යම් කොටසක් මතක් කිරීමක් තමයි මම මේ කරගෙන යන්නේ. ඊට පස්සේ අපි කතා කරා දැන් මෙතන මෙහෙම ආවට පස්සේ අපි කතා කරා දේශය කියන එක. දේශය කියන එක දැන් අපි දන්නවා මේකේ උක්ත කරන්න කෙනෙක් නැති නිසා අපි it අරගෙන it is said කියලා ගත්තා. it is said කියලා හදුවා. එතකොට it is said that කියලා අපිට කියලා කියනවා. it is said that elephants have good memories. Elephants have a good memory කියලා ගන්නත් පුළුවන්. ගමුකෝ. අලින්ට හොඳ මතකයක් තියෙනවා කියලා අලින්ට හොඳ මතකයක් තියෙනවා කියලා කියනවා. අපි ඒක හරියටම දන්නේ නැහැ. ඒත් එක්කම අපි it is believed that කියලා කතා කරා විශ්වාස කරනවා. it is expected that කියලා අපි කතා කරා බලාපොරොත්තු වෙනවා කියලා. it is known that කියලා කතා කරා ප්‍රසිද්ධයි කියලා. it is known that ඒත් එක්කම අපි කතා කරා මේ වගේ it is thought that කියලා අපි කතා කරා. it is thought that කියලා අපි කතා කරා. it is reported that කතා කරා. it is reported that කියලා කතා කරා. ඔන්න ඔය වගේ දෙයක් කතා කරා. ඊට පස්සේ it is said that he is a good teacher කියන වාක්‍ය රටාව අපි යම් ප්‍රමාණයකට වෙනස් කරලා he is said to be කියලා පුංචි වාක්‍ය රටාවක් කතා කරා. he is said to be a good teacher කියලා වාක්‍ය රටාවක් කතා කරා. ඊට පස්සේ මේකම ගන්න පුළුවන් he is we considered that yes is considered to be a good teacher. ඔහු හොඳ ගුරුවරයෙක් විදිහට සලකනවා සමාජය කියලා අපි මේ වගේ පැසිව් වාක්‍ය රටාවකුත් කතා කරා. and මම මෙතන මතක් කිරීමක් නිසා ඉගැන්වීමක් කරන්නේ නැහැ. මොකද අද දවසේ පාඩමට මම මේ ඔක්කොම මතක් කරන එක වැදගත්. ඊට පස්සේ අපි supposed to කියලා එකක් කතා කරා. හරිනම් කියන අර්ථයෙන් supposed to කියලා පාඩමක්. you are supposed to නැත්නම් I am supposed to කියලා ගමුකෝ. I am supposed to go home today. මම හරිනම් අද ගෙදර යන්න ඕන. You are not supposed to say this. හරිනම් ඔයා මේක දකින්න ඕන නැහැ. මේක නොදකිය යුතු දෙයක් කියන අර්ථයෙන් තියෙන්නේ. මේක දකින්න ඕන දෙයක් නෙවෙයි. You are not supposed to. That's the one වෙන subject එක. Children are supposed to obey their parents. Children are supposed to obey their parents. හරිනම් ළමයි ඔවුන්ගේ වැඩිහිටියන්ට ගරු කරන්න ඕන නැත්නම් දෙමාපියන්ට ගරු කරන්න ඕන කියන පාඩමත් අපි කතා කරා. supposed to කියන පාඩම. හරිද? මෙහෙම දෙයක් කරයි කියලා සමාජයේ මෙහෙම රීතියක් තියෙනවා. you are supposed to. You are not supposed to talk to me like that. ඊට පස්සේ ওই පාඩම් ටික ඔක්කොම ඉවරනාට පස්සේ අපි ආවා conjunctions කියන පාඩමට. conjunctions කියන පාඩමට ආවා. ඒකෙත් අපි 3ක් conjunctions කතා කරා ගිය සතියේ. අපි තමයි and එක කතා කරා. ඊට අමතරව අපි transitive and intransitive verbs ගැන කතා කරා. transitive and intransitive verbs. transitive verbs වලදී අපි කරන්නේ transitive verb එකක් කියලා කියන්නේ වාක්‍ය පැසිව් කරන්න පුළුවන්. intransitive verb එකක් කියලා කියන්නේ ඒක පැසිව් කරන්න බෑ කියලා අපි කතා කරා. ඊට පස්සේ මේ පාඩමත් අපි විනාඩි 20ක් විතර අරගෙන සමහරවිටත් වැඩි කාලයක් අරගෙන අපි කතා කරා. See once in a while මම මේ වගේ ආපස්සට ගිහිල්ලා උගන්වපු දේවල් මතක් කරනවා.
එතකොට ඔයගොල්ලන්ට මතක් වෙනවා right we learned all these things කියලා මතක් වුණාම හරි වටිනාකමක් ඒකේ තියෙනවා. මේ දේවල් අමාරු කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ට තාම වීඩියෝස් ටික තියෙනවා. හැබැයි හෙට උදේට මම පළවෙනි වීඩියෝ එක අයින් කරනවා. මොඩියුල් 1 එකේ සහ මොඩියුල් 2 එකේ පළවෙනි වීඩියෝ එක හෙට උදේට අයින් කරන්න සිද්ධ වෙනවා. මොකද දැනටත් මම exceed කරලා තියෙන්නේ මගේ memory කියන්නේ storage capacity එක. So I have to I don't want to do that but I have to. Okay? So ඔයගලන්ට අන්තිම අවස්ථාව තියෙන්නේ හෙට උදේ 7 විතර වෙනකන් විතරයි තියෙන්නේ. So after that I'll have to remove it. Okay? I hope you get that. Module 1 2 දෙකේම පළවෙනි වීඩියෝ එක අයින් වෙනවා. Transitive and intransitive verbs. ඔය ටික අපි ඔක්කොම කතා කරලා ඉවරනට අපි පටන් ගත්ත conjunction. අපි conjunctions කලින් කතා කරලා තියෙන පාඩම module 1 එකේදී අනිත් අයත් මම හිතන්නේ මේකට ඍජුව සම්බන්ධ වුණාට conjunctions පිළිබඳ යම් අවබෝධයක් ඇති. ඒකේ අපි and එක ගැන කතා කරා, but එක ගැන අපි කතා කරා, so එක ගැන අපි කතා කරා. අපි එතනින් තමයි පන්තිය නතර කළේ. එතනින් අපි අපේ පන්තිය නතර කරා. අද අපි පන්තිය පටන් ගන්නවා එතනින් එහාට. අද දිනේ ඇතුළතත් වෙන්නම conjunctions ගැන කතා කරන එක තව passive පාඩමේ තව එක step එකක් අපිට ඉස්සරහට යන්න තියෙනවා. ඒ තමයි WH questions. WH questions කොහොමද passive එක පාවිච්චි කරන්නේ? ඉතින් අපි එහෙනම් යමු අද දවසේ පාඩමට. so එකෙන් පස්සේ or else otherwise කියන පාඩමට අපි ගිය පාර o වෙනමත් else වෙනමත් otherwise කියන එක වෙනමත් අපි කතා කරා තමයි. නමුත් මේ පාඩමේදී අපි ඒක එහෙම කරන්නේ නැහැ. otherwise කියන්නේ තනි වචනයක් කියලා මතක තියාගන්න. නැත්නම් කියන අර්ථයෙන් අපි මේ තුනම පාවිච්චි කරනවා. or else otherwise. or else otherwise. මේ වගේ යම් යම් වෙනස්කම් තියෙනවා. නමුත් සාමාන්‍ය අපේ එදිනදා ජීවිතයේ භාවිතයේදී ඒක ගැටලුවක් කරගන්න එපා. or else otherwise. otherwise කියලා කියන්නේ අත්‍තරම conjunctive adverb එකක්. or else කියන conjunctions විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් කියන අර්ථයෙන් තමයි අපි or else otherwise කියන තුනම පාවිච්චි කරනවා. මම මේ තුනම එකට ගන්නෙ තාම සමාන තේරුම් තියෙන නිසා, තේරුමෙන් සමාන නිසා. right, then we shall start. කටිගි මුදව වුණ මට කිසතිය වගේම යමක් කරන්න සිද්ධ වෙනවා. යමක් කරන්න සිද්ධ වෙනවා something. So I need your support. I need your part. I need your sentences. මට ඔයාලගේ වාක්‍ය ඕන වෙනවා. යමක් කරන්න සිද්ධ වෙනවා. සිංහලෙන් ලියනවට වැඩිය මේක පළදායි. යමක් කරන්න සිද්ධ වෙනවා. something. Good luck. යමක් කරන්න සිද්ධ. දැන් මට මොනවා හරි කරන්න සිද්ධ වෙනවා නම් I have to do something. දැන් මම නෙවෙයි මේක. කරන කෙනා වැදගත් නැහැ. සිද්ධ වෙනවා. Something has to be done. Has to be done. Something has to be done. ඔහු මිය යාවි. එහෙම නැත්නම් මේ patient ඔහු කියලා අපි ගමුකෝ. ඔහු මිය යාවි. ඔහු මිය යාවි. ඔහු මිය යාවි. දැන් මැරෙන්නේ කවුද? In this case something has to be done. ඔන්න චතුර වර්ධිනවා අපිට. මැරෙන්නේ ඔහුයි. එතකොට මේ වාක්‍ය පුතා active voice. මොකද ඔහු තමයි මැරෙන්නේ. He will die. active වාක්‍යයක්. He will be died කියලා කියන්න බෑ කොහොමත්. He will die. විශේෂයෙන්ම die කියන ක්‍රියාපදේ intransitive. He will die. Something has to be done or he will die. දැන් මේ අවස්ථාව නිර්මාණය වෙන්න ඕන. There is this patient lying in front of you. ආයසලා මේ රෝගියා වැතිරලා ඉන්නවා. ඔයාට තේරෙනවා එයාගේ අන්තිම මොහොතේ ඉන්නේ. එහෙම නැත්නම් or else එහෙම නැත්නම් otherwise he'll die. Something has to be done or else he will die. එහෙම නැති වුණොත් එහෙම he'll die. Otherwise he'll die. Or else otherwise he'll die. Okay. ඔවුන්ට අනතුරු ඇඟවිය යුතුයි. ඒගොල්ලන්ට අනතුරු අඟවන්න ඕන. ඒගොල්ලන්ට අනතුරු අඟවන්න ඕන. ඒගොල්ලන්ට අනතුරු ඇඟවිය යුතුයි. අපි must එක වෙනකොට should පාවිච්චි කරමුකෝ. ඔවුන්ට අනතුරු ඇඟවිය යුතුයි. must කිව්වත් ගැටලුවක් නැහැ. හරියටම හරි. කවුද මේ වැඩේ කරන්නේ? කරන කෙනා වැදගත් නැහැ. They should be warned. be verb past participle passive වාක්‍යයක තියෙන මූලික අංග දෙක. should be warned. They should be warned. එහෙම නැති වුණොත් එහෙම. එහෙම නැත්නම් they should be warned or else what will happen? එහෙම නැති වුණොත් එහෙම ඔවුන් වැටේවි කරදරේ. අපි කොවුන් කරදරේ වැටේවි කියලා කොහොමද ගන්නෙ?
otherwise unless සමාන නැහැ චතුර. unless කියන්නේ මිස. they should be warned or else එහෙම නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? they will get into trouble. ඔවුන් තමයි කරදරේ වැටෙන්නේ. they will අනාගත කාලයේ they will get into trouble. into ඔවුන් කරදරයකට වැටේ නැත්නම් අනතුරකට මොකක් හරි කරදරයකට වැටේ. they will get into trouble. they should be warned or එහෙම කරේ නැත්නම් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මුදල් ආයෝජනය කළ යුතුයි බුද්ධිමත් ලෙස. මුදල් ආයෝජනය invest තමයි verb එක invest මුදල් ආයෝජනය කළ යුතුයි. මුදල් ආයෝජනය කළ යුතුයි. If you're on a desktop or a laptop, this is kind of easy. Please text me. Money should be invested. බුද්ධිමත් ලෙස කියලා කියන්නේ wisely කියන adverb එක. or else අපි or else කියන දෙකෙන් එකක් ගමු. or else ඔයා දුප්පත් වේවි. ඔයා දුප්පත් වේවි. money should be invested wisely or else ඔබ දුප්පත් වේවි. ඔයා දැනුත් දුප්පත් නම් you are poor. be verb. ඔයා ඉස්සර දුප්පත් වුණා නම් you were poor. ඔබ අනාගතේ දුප්පත් වේවි. you will be poor or else you will be poor. money should be invested. මුදල් කියලා දෙයක් තියෙනවානේ. it should be invested wisely. ඒක බුද්ධිමත් ලෙස ආයෝජනය කළ යුතුයි. or else you will be poor. එහෙම නැතුනොත් ඔබ යම් දිනක පොසත් වෙයි. හරි. now ඔයගොල්ලෝගේ turn එක. it's your turn to text me a message. මට message එකක් එවන්න, මට පණිවිඩයක් එන්න, මට වාක්‍යයක් එවන්න. send me a sentence using o. yeah, something has to be done or he will sell your house. Yes, that's right. We have to complete the note or else the teacher may get angry. වාක්‍ය නම් හරි හැබැයි passive part කොටසකුත් තිබුණා නම් හරිම අලංකාර. passive කොටසකුත්. otherwise දාලා ලවන්නකෝ වාක්‍යයක්. otherwise conjunction එකක් විදියට otherwise පාවිච්චි කරලා ලවන්නකෝ. he must be arrested or else he will kill another person. හරියටම හරි. this land should be sold or we will have to move from here. so nobody, anybody, everybody guideline or we will get. What is that? මේ මොඩියුල් එකේ nobody, anybody, everybody, anyone, everyone හැම පාඩමක්ම කරනවා. මේ second මොඩියුල් එකේ තියෙන. Okay. You have to do your homework, otherwise you will be punished ගොනන් හරියටම හරි. Thank you, Marina. Come on. Marina, you had okay. බලමු අපි වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ඉවරලා තියෙන ලස්සන වාක්‍යයක්. He should be punished. ඔහුට දඬුවම් කළ යුතුයි. or otherwise එහෙම නැති වුණොත් එහෙම he will repeat his mistake. He will repeat his mistake. ඔහුගේ අත්වැරදි නැවත කරાવી. He should be punished. mistake එකක් කියලා අපි ආර excuse එකක් දුන්නොත් he will repeat it. He will repeat his mistake. Yes, that's right, Taranga. Yeah, something should be cooked, otherwise she'll go bananas. ලස්සන. දැන් හරි තේරුණා. වාක්‍ය අපි තුනක් මම හිතන්නේ කිස්සතේ ලිව්වේ. අපි අදත් තුනකින් අපි වැඩේ නතර කරමු. Something has to be. Vehicle should be repaired, otherwise you will be worried කියන එකෙන් අදහස් කරේ. නා ජීවා එක වැරදි. You will be worried කියන එක එතන ගන්න බෑ.
ඔගොල්ලෝ වාක්‍ය වෙනකොට be mindful. හැම වෙලාවෙම බලන්න එක පැසිව් කරන්න පුළුවන් ක්‍රියාපදයක්ද කියලා. intransitive ද transitive ද කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ වාක්‍ය ඇක්ටිව් කියන්න බැරි නම් තමයි ඒවා පැසිව් කියන්න ඕන. ජයසිංහ ඒක වෙන්න ඕන a decision should be taken. otherwise a decision should be taken. නැත්නම් you need to take a decision. එක්ක ඇක්ටිව් ලියන්න එක්ක පැසිව් ලියන්න. දැන් you need to be taken කිව්වොත් ඒක ඔයා කියන වාක්‍යෙට ගැලපෙන්නේ නැහැ. ඔයා කියන්න ඕන a decision should be taken. Otherwise you will lose the game. එහෙමයි කියන්න. තීරණයක් ගත යුතුයි. ඔබ තීරණයක් ගත යුතුයි නම් you need to take a decision. ඔයා තීරණයක් ගන්න ඕන නම්. Yes, Udayangani, that's right. Children must be encouraged. Otherwise they will not go forward. That's right. I mean, නැතුනොත් එයාලා ඉස්සරහට යන්නේ නැහැ. Now the ඊළඟ අපේ වාක්‍ය. Okay. Because if you remember ගිය පාර මම මේකේ අකුරු මතක දාගන්න කිව්වා බෙරිලියම් කැල්සියම් යූස් කරනවා මොකද ලෝකේ වැඩිම අකුරු වරද්දන වචන වලින් එකක් තමයි because කියලා කියන්නේ. So because එකට මට ඕන වාගෙන් I need සමාන පද දෙකක්, two synonyms. Because එකට synonyms දෙකක් I have already taught. විශේෂයෙන්ම formal writing වලදී මම කිව්වෙම because පාවිච්චි කරන්න එපා, අනිත් වචන දෙක පාවිච්චි කරන්න කියලා. Yes Simesha. නෑ due to නෙවෙයි as එකයි since එකයි. As and since අපි කිව්වා as and since අපි පාවිච්චි කරනවා because එක වෙනකොට. You can go first as you are the oldest of our team. Okay, as even then since this class is important, since this lesson is important, you have to learn this carefully. Yes, the house should be cleaned every day, otherwise it will be dirty. The fine should be paid, otherwise you will go to jail. Harima lasana වාක්‍යයක් ගෞතමී, thank you. The fine දඩය ගෙවිය යුතුයි, එහෙම නැත්නම් you will have to go to jail. නැත්නම් you will go to jail. හරි. අපි because එකට එමු. ඔයාට පුළුවන් සමත් වෙන්න. ඔයාට පුළුවන් පාස් වෙන්න. Now this one is in active voice. So ඒක හැම කෙනෙකුටම පුළුවන්. You can pass. You can pass the exam. ඔයාට විභාගේ පාස් වෙන්න පුළුවන්. බය වෙන්න එපා පුතා. You can pass the exam. මොකක් නිසාද? Because ඔයාට උගන්වන නිසා හොඳින්. මොකද ඔයාට උගන්වන නිසා හොඳින්. ඔයාට පුළුවන් විභාගේ පාස් වෙන්න. මොකද මොකක් නිසාද? නිසාද කියන කාරණේ because මොනා කරන නිසාද? ඔයාට හොඳට උගන්වන නිසා. කවුද කරන්නේ? We have no idea. Because you are taught well. කවුද කරන්නේ දන්නේ නැහැ. Because you are taught well, you can pass the exam. අපි දන්නවා because එක මුලට ගන්න පුළුවන්. Because you are taught well, you can pass the exam because you are taught well. අපි duty එක මේ කලින් කතා කරපු පාඩමක් duty එක සහ because of එක අතර වෙනසක් තියෙනවා කියලා කිව්වා. ඒ දෙක සමානයි කියලා කොතන හරි ඔයාලා කතා කරන ඉගෙන ගත්තා නම් ඒක වැරදි කියලාත් මම කිව්වා. ඒ දෙකේ යම් වෙනසක් තියෙනවා. noun phrase එකක් සහ ඒක verb එකක් විස්තර කරනකොට ඒ කතන් ලොකු පාඩමක් එක මම ලොකු වෙලාවක් අරගෙන කියලා දුන්නා. අපි ඒක නැවත දවසක කතා කරමු. But not today. මොකද දැන් ගොඩක් අය duty වෙනවා මට. තාම because of එක පටන් ගන්නෙත් නැතුව. ඔය duty එකයි because of එකයි තමයි හැප්පෙන්නේ. Okay? You can win the match because you are trained well. Yes. Yes. Just ලස්සන වාක්‍යයක් කියපු නිසා මට කොපි කරගන්න බෑනේ පුතේ. You have to work hard because the exam is to be held next month. වාක්‍ය ලස්සනයි, ටිකක් දිගයි. Because there are two sentences after all. මේ ඔයගොල්ලෝ එවන වාක්‍ය හරිය. හැබැයි make sure passive වාක්‍යයක් ඒක ඇතුලේ තියෙන්න ඕන. passive වාක්‍ය එකක් මම බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ එවන වාක්‍ය හරිය. active වාක්‍ය දෙකක් දාලා. That you can win this match because you have this desire කියලා එක හරිය වාක්‍ය වැරදි නැහැ. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ passive වාක්‍යකුත් එකක. එක පැත්තක හරිය. එක පැත්තක හරිය passive වාක්‍යයක් මට ඕන. පුළුවන් තාරකේ මේක because එක මුලට ගන්න පුළුවන් ඔයාලට. Because you are taught well, you can pass the exam. He must be she should be arrested, she must be arrested because
she is a terrorist. ඇය ත්‍රස්තවාදියෙක් නිසා. හොඳයි. හොඳයි. දැන් මෙහෙම එකක් ගමුකෝ අපි සරල වාක්‍යයක්. ඔහුට බැන්නා. ඔහුට බැන්නා. ඔහුට බැන්නා. එයාට බැන්නා. How do you? He was. Yes, he was blamed. He was blamed. Those කිව්වා. බැන්නා නම් scolded. Those කිව්වා නම් he was blamed. කමන්නේ. Because මොකක් අපි as කියලා ගමු මේක. As නිසා අපි දන්නා because වෙනකොට as පාවිච්චි කරන්න පුළුවන්. So he was blamed as ඔහු වැරද්දක් කළ නිසා. අපි දන්නවා වැරද්දක් කරනකොට do a mistake කියලා කියන්නේ මම collocations පාඩමේදී මේක කියලා දීලා තියෙනවා. අපි දන්නවා do a mistake නෙමෙයි අපි කියන්නේ he made a mistake. හරියටම හරි. කරලා ඉවරයි. He made a mistake. Active වාක්‍යයක්. So he was blamed. The roads are flooded as it was raining. It has been raining කිව්වා නම් හරියටම හරි. Yes, ලස්සන වාක්‍යයක් මම ගන්නම් ගයනි. You can enjoy a few more days since the exam has been postponed. ලස්සන වාක්‍යයක්. This one is from Gayani. You can enjoy a few more days. අර තව දවස් කිහිපයක් enjoy කරන්න පුළුවන්. Since නිසා the exam has been postponed. මේ because එක ටිකක් වැඩිපුර පාවිච්චි නිසා මම තව වාක්‍යයක් ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. අද ෆොන්ට් එක ටිකක් ලොකු වැඩි වගේ දැනෙනවා මට. Okay. This is okay. Yeah, that's right. The number of deaths should be decreased. අඩු කළ යුතුයි. අතරම අඩු විය යුතුයි නම් should decrease active voice එකෙන් කියන්න තිබුණා ඔයාලා. හරි. He was injured because he was assaulted. එතන injured කියන adjective එකක් කමක් නැහැ ඒකට කමක් නැහැ. It has to be done since he asked for it. Yes. He was fined because he couldn't update his license. Okay. ඔහුව තෝරගෙන නැහැ. කාටද බලමු මේ මට මම අර අභියෝගයක් කරන්නේ පුංචි පහේ. ඔහුව තෝරගෙන නැහැ. ඒ පාර්ට් එක වන්නකො. ඔහුව තෝරගෙන නැහැ. මගේ හරියටම හරි. මම බලාපොරොත්තු වෙන උත්තර දෙකම එනවා. බොහොම හොඳයි. දැන් he was selected. මේ අවස්ථා දෙක තේරුම් ගන්න. මේක තෝරගෙන නැති නිසා wasn't වෙනවා. ලියන්න එපා. හොඳයි. මම වාක්‍ය දෙකක් එවලා තියෙනවා දැන් ඔයාලට මේ. So he wasn't selected, he hasn't been selected. මේ වාක්‍ය දෙකම හරි. හැබැයි අර්ථ දෙකක්. He wasn't selected. ඔහුව තෝරගත්තේ නැහැ. වැඩේ ඉවරයි. කතාව එතනින් අවසానයි. ඒ ගත තීරණයේ බලපෑම තාමත් තියෙනවා නම් ඔහුව තෝරගෙන නැහැ. බත් ඉව්වා, බත් වෙලා තියෙනවා. දොර වැහුවා, දොර වහලා තියෙනවා. එහෙනම් මේ වාක්‍ය දෙකෙන් මම කිව්ව වාක්‍ය ඔහුව තෝරගෙන නැහැ. තෝරගත්තේ නැහැ නෙමෙයි මම කිව්වේ. තෝරගෙන නැහැ. තාමත් ඒ බලපෑම තියෙනවා. එහෙනම් මේක perfect tense එකෙන් ලියවෙන්න ඕන වාක්‍යයක්. So he hasn't been selected since නිසා as because කැමති එකක් it's up to you to decide. ඔහුට නැති නිසා අත්දැකීම්. ඔහුට අත්දැකීම් නැති නිසා. ඔහුට අත්දැකීම් නැති නිසා. So how do you write this sentence now? He hasn't been selected since he doesn't have experience. He hasn't experienced කියලා නම් කියන්න එපා. අපි ඒක කලින්ම මොඩියුල් 1 එකේදී කතා කරා. hasn't අපි පාවිච්චි කරන්නේ නැහැ පොසිෂන් එක ගැන කතා කරද්දී. don't have, doesn't have. he none doesn't have experience. experience මෙතන uncountable noun එකක් විදිහට ගන්න නිසා experiences කියලා ගන්නෙ නැහැ.
experiences කියලා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් මෙතන එහෙම තැනක් නෙවෙයි. doesn't have experience. He hasn't been selected since he doesn't have experience. Since he couldn't pass the fitness test. හරියටම හරි බවන්. Perfect. So he hasn't been selected since he doesn't have experience. Now these are sentences through English. ඔයගොල්ලන්ට තේරෙනවද? I'm not actually trying to teach you English. මම මේ ඉංග්‍රීසි උගන්වන්න උත්සාහ කරනවා නේ මේ දවස්වල. මම ආට තනියම දෙයක් මාස්ටර් කරන්න අවශ්‍ය වෙන දෙයක් මොකක්ද දෙයක් කරනවා. I understand you ඔයා කරන දේ මට හරියටම තේරෙන්නේ නැහැ, but මගේ plan එක මට තේරෙනවා වගේ දැනෙන කට්ටිය ඇති මෙතන. Yes, you're right. I have this plan in my mind. I know where I'm taking you step by step. හරි. පරණ පාඩම්මයි මේනේ. අලුත් පාඩමක් ආයෙම නැහැ. තාම පරණ පාඩම් අපි කතා කරන්නේ. හැම දෙයක්ම පරණ පාඩම් දැන් මේ අද දවස් පුරාම ගත්තේ දෙපැත්තේ දෙන කොටස් දෙක අපි දෙපාරකට කතා කරපු දේවල්. මැදට අපි කලින් කතා කරපු කන්ජන්ක්ෂන් එකක් පාවිච්චි කළා. නැවත ඒ වාක්‍යෙම ලියනවා. Okay. Yes Vasanthi, you're right. එහෙනම් අපි යනවා අපි මේ කන්ජන්ක්ෂන් එකෙන් එහාට පැත්තට යනවා. ඔයා දන්නවද දැන් මට ඕඩර් එක මතක කෙනෙක් කියන්න because එකට පස්සේ අපි මොකක් ගැනද අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ? because of කියලා කියන්නේ කන්ජන්ක්ෂන් එකක් නෙවෙයි. මේක නිපාත පදයක්. two word preposition එකක් කියලා මේකට කියන්නේ. වචන දෙකක නිපාත පදයක්. හැබැයි අර්ථය නිසා කියන එක වගේම නිසා අපි ඒක මෙතෙන්ද ගන්නවා. ඉගෙන ගන්නකොට සාමාන්‍ය නිපාත පද අර්ථ නෙවෙයි මම මේක උගන්වන්නේ මේක conjunction එක්කම තමයි. because of වෙනස මොකක්ද? because එක දෙපැත්තෙන් සම්පූර්ණ වාක්‍ය දෙකක් තියෙනවා. because of එකට පස්සේ තියෙන්නේ වාක්‍යයක් නෙවෙයි වාක්‍ය ඛණ්ඩයක් noun phrase එකක් එහෙම නැත්නම් තනි noun එකක් එහෙම නැත්නම් pronoun එකක්. ඒ කියන්නේ because of එකට පස්සේ අපි සම්පූර්ණ වාක්‍යයක් තියෙන්නේ නැහැ කියලා මම කිව්වේ. මොකද මේක නිපාත පදයක්නේ. නිපාත පදයකට පස්සේ අපි තියන්නේ noun එකක් හෝ noun phrase එකක් හෝ pronoun එකක්. දැන් උදාහරණයක මේ වාක්‍යයට අනුව මම කතා කරන්නේ. මට නැති වුණා හැම දෙයක්ම ඔයා නිසා. I lost everything because you නෙමෙයි. because of you. දැන් අපි ඔක්කොම ගෙදර we are all at homes. අපි ඔක්කොම ගෙවල් වලට ඉන්නවා because of this pandemic. We all are at homes because of this pandemic. Yeah. because of. නිසා. දැන් අපි මේකේ වාක්‍ය කීපයක් ලියමු. ඔහුට ගරු කරනවා. අපි කොහොමද ඔහුට ගරු කරනවා? කවුද කියලා කියන්නේ නැහැ. මම රෙස්පෙක්ට් කරනවා නම් I respect him. ඔහුට ගරු කරනවා ඔහුගේ ගතිගුණ නිසා. එයාට ගරු කරනවා එයාගේ ගතිගුණ නිසා. qualities කියලා අපි කියනවා. qualities ගතිගුණ. ඔහුට ගරු කරනවා is respected කියලා ගමු අපි. is respected මොකක් නිසාද? because of beryllium calcium use කරනවා කියලා මතක තියාගන්න අකුරු in case if you forget it. So it is he is respected because of his qualities. අගේ ගතිගුණ නිසා එයාට අපි ගරු කරනවා. He is respected because of his qualities. Yes, is respected because of qualities. ඔවුන් අල්තරංගුවටපත් වුණා. ඒ කියන්නේ එයාලා අරස් කරා ඔවුන්ගේ කට නිසා. අපි කියමුකෝ ඔවුන් අත්අඩංගුවට ඒ කියන්නේ ඒගොල්ලෝන් අරස් කරා එයාලගේ කට අයගේ කට නිසා කියලා කියමුකෝ. They were arrested ඔවුන් අත්අඩංගුවට ගත්තා. They were arrested because of her mouth. ඒ කට නිසා තමයි ඔවුන් අත්අඩංගුවට ගත්තනේ. කට වහගෙන කියනවා බේරෙන්න තිබුණා. They were arrested actually. They were arrested because of her mouth. මෙන්න මේ වගේ කටක් තිබුණ ගෑනු කෙනෙක් ඉරිය කණ්ඩායමේ හරියට කියවනවා. So එයා බොරුවට අර මනුස්සයන්ව පීඩනයට ලක් කරන්න ගිහිල්ලා they were finally arrested. අන්තිමේදී ඔයගොල්ලෝ අත්අඩංගුවට ගත්තා. ඔහුව මරලා දාලා තියෙනවා. මරුවා නම් නෙවෙයි. He was killed නෙවෙයි මරලා දාලා තියෙනවා. ලා තියෙනවා. How do you turn this one into English? He's been killed. එහෙම නැත්නම් he has been killed. ඔහුගේ මුදල් නිසා.
ඔහුගේ මුදල් නිසා. He's been killed because of his money. He's been killed because of his money. You will be fired. අපි එකක් ගමු අනාගත කාලේ. ඔයාව රැකියාවෙන් එළියට දායි. Because of what? ඔයාව රස්සාවෙන් එළියට දාන්නේ මොන වගේ වැරදි කරපුවාමද? You will be fired because of මොකක් නිසාද? Because of now your behavior. ඔබේ හැසිරීම නිසා ඔයාව මේ කම්පැනි එකෙන් එළියට දායි. දැන් මට කියන්න විභාගයේ කල් දාලා තියෙනවා මම මේක මෙතෙන්ද ගන්න කමන්න විභාගයේ කල් දාලා තියෙනවා පැන්ඩමික් එක නිසා නැත්නම් මේ වසංගතය නිසා yes දිල්හනේ හැබැයි වාක්‍ය ඇක්ටිව් වාක්‍ය හරි yeah yes all the exams කියලා ගමු නේද all the exams have been postponed because of the වසංගතය නිසා all the exams have been postponed. We will speak in English one day because of this class කියන වාක්‍ය හරියටම හරි හැබැයි passive වාක්‍යයක් ඒක ASCII නැහැ. He has been නැහැ. තාරක ඒක ගැලපෙන්නේ නැහැ. තර්කානුකූලව ගලපන්න පුළුවන් හැබැයි වාක්‍යයේ කිසිම ප්‍රායෝගික බව පාවිච්චි කරන්න එපා වගේ වාක්‍යයක්. හරි. ඊළඟට අපි කතා කරන කන්ජන්ක්ෂන් එක තමයි if කියන එක. if කියන එක. if num එකේ කොටස් තුනක් තියෙනවා. first conditional එක, second conditional එක, third conditional එක. අපි කතා කරන්නේ මෙතෙන්දී first conditional එක ගැන විතරයි. පළවෙනි එක ගැන විතරයි කතා කරන්නේ. second and third, well, you will be taught these things later, not today. fire කියන්නේ රස්සාවෙන් එළියට දානවා පුතා. රස්සාවෙන් එළියට දානවා. රැකියාවෙන් පහ කරනවාට fire කරනවා කියලා ගන්න. වෙඩි තියනවාටත් fire කියලා කියනවා. මෙතන අපි ගත්තේ රැකියාවෙන් පහ කරනවා. Yes, country has been locked down because of the pandemic. if num කියන අර්ථයෙන් තමයි මේක පාවිච්චි වෙන්නේ. num කියන එක පාවිච්චි කරන්න යන්නේ. පරිගණකයක් තියෙනවා නම් මොඩියුල් 1 එකේ වාක්‍යයක්. පරිගණකයක් තියෙනවා නම් so how do you turn this one into passive voice? I'm sorry, into English, not to passive voice. Yes, Taranga, you're right. Asanka එක හොඳටම වැරදි. පෑනක් තියෙනවා නම් මට පෑනක් තියෙනවා නම් if I have a pen. පෑනක් තියෙනවා නම් there is a pen. if there is a pen. එහෙනම් if there is එනම් ඔයාලා there is there පාඩම දන්නේ නැතුනම තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ලේසි පාඩමක්. if there is a computer ඕනම දෙයක් කියන්නේ anything කියලා කියන්නේ. ඕනම දෙයක් කරන්න පුළුවන්. පරිගණකයක් තියෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන්. කම්පියුටර් එකක් තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. ඉස්සර අපි චූටි කාලේ තිබුණ මතයක්. කම්පියුටර් එකක් තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. anything could be done කියන්නත් පුළුවන්. නමුත් could be can be දෙකම හරි. වඩා නම් හොඳ could be කියන එක කමන්නේ. අපි ඒක can could පාඩමේදී කියලා දුන්නා could එක කොහොමද අනාගත කාලේ පෙන්වන්න පාවිච්චි කරන්න කියලා. could be done කියන්නත් පුළුවන්. නමුත් can be done කියලා අපි මෙතන ලියමු. anything can be done. කවුරුරි could be done කියලා ලියුවත් ඒක වැරදි නැහැ.
මොකද could එක පාවිච්චි වෙනවා අනාගතේ කියන්න it could rain later you could go to jail යමක් වීමේ සම්භාවිතාවය පෙන්වන්න අපි පුළුවන්කමක් තියෙනවා කියලා පෙන්නකොට අපි canට වඩා පාවිච්චි කරන්නේ could තමයි ඒක හරිය anything could be done කියලා මෙතෙන්ට ගැලපෙනවා අද මම 9ට පාඩමක් කරනවා මොඩියුල් 1 එකේ අයට වෙලාව හම්බුනොත් මේ කොටස මම කියලා දෙනවා can එකේ could එකේ මේ භාවිතය බෑ මොකද දැන් මෙයා තමයි සබ්ජෙක්ට් එක මේ කැලේ anything can be done කියන එකේ සබ්ජෙක්ට් එක මෙයා you can do anything anything can be done එහමයි ඒක හැදිලා තියෙන්නේ if there is a computer anything can be done මුදල් දෙනවා නම් සල්ලි දෙනවා නම් නම් කියන එක අයින් කරන්නකෝ සල්ලි දෙනවා මුදල් දෙනවා සල්ලි දෙනවා නම් සල්ලි කියලා if money is given okay ඔහු ඕනම දෙයක් කරાવી ඔහු කරાવી yes බුද්ධික ඔහු කරાવી he will do anything if money is given he'll do anything if money is given he'll do anything එම මිනිස්සු ඉන්නවා මේ රටේ ලෝකේ so if money is given he'll do anything මොකද යාගේ මූලික අවශ්‍යතාවය වෙන්නේ මුදල් පමණයි so if money is given he'll do anything ඊළඟට yes ඔයාව තෝරගන්නවා නම් ඔයා තෝරගන්නවා නම් if you are selected වර්තමාන කාලේ if you are selected ඔයාට දැනුම් දේවි ඔයාව තෝරගන්නවා නම් ඔයාට දැනුම් දේවි yeah they are money minded people that's right if you are selected ඔයාව තෝරගන්නවා නම් what will happen ඔයාව තෝරගන්නවා නම් අනිවාර්යෙන් ඔයාට දැනුම් දේවි you will be informed if you are selected you will be informed all right if you are selected you will be informed ඉස්සරත් මේ වාක්‍ය වල දන්න කට්ටිය ඇති මෙතන now you have this thing called clarity පැහැදිලිභාවය කියන එක දැන් ඇති ඔයාලට තේරෙනවා ඇති මම කියන කාරණේ ඉස්සර ඔයාට ඉංග්‍රීසි කතා කරන්නත් පුළුවන් අය මෙතන ඉන්නවා yes දැන් පැහැදිලිතාවය කියන එක වැඩි වෙලා ඇති now you understand clearly දැන් පැහැදිලිව තේරෙනවා මේක නෙමෙයි වෙන්නේ කියලා if you are selected you will be informed ඔව් තෝරගන්නවා නම් you will be informed අපි මේ clarity එක තව වැඩි කරගන්න එක තමයි කරන්නේ මේ foundation එක through okay I'm not teaching you English I will teach you English but not today we are just laying the foundation again ආයෙත් මුල සිට foundation එකක් හදා ගන්න යන්න if එක මැදට දාන්න බැරිද කියලා මම ප්‍රශ්නයක් අහුවා yeah that's right Dilhan did you really mean it ඔය අතරමද කිව්වේ හරි එතකොට අපි මේක එනවා if එක මැදට පාවිච්චි කරලත් අපි එක වාක්‍යයක් ලියමු if එක මැද මේක මගේ you will be informed if you are selected කියලා කියන්නත් පුළුවන් okay if you steal money ඔයා මුදල් හොරකම් sorry එහෙම කියන්න බුණා I know you will be arrested ඔබව අත්අඩංගුවට ගනීවි if you steal money ඔබ මුදල් ඔයාව අරස් කරાવી ඔයා මුදල් හොරකම් කරනවා නම් ඔයාව අරස් කරා ඉස්සරහට ඔයා මුදල් හොරකම් කරනවා නම් okay you will be arrested if you steal money everyone will speak English if English is taught like this. Like this කියන්නේ මේ විදිහට මම තාම උගන්වලා නැහැ.
everyone will speak English. හැම කෙනෙක්ම ඉංග්‍රීසි කතා කරાવી. If English is taught like this can මේ විදියට මම උගන්වන්න ඉස්සරහට. If English is taught like this, ඉංග්‍රීසි මේ විදියට උගන්වනවා නම් හැම කෙනෙක්ම කතා කරાવી ඉංග්‍රීසි. Yeah, baby will wake up if we make too much noise. Active වාක්‍යයක් අපේ වාක්‍ය හරිය. Baby will wake up if we make too much noise. if එක මැදට දාලා passive වාක්‍යයක් එක්ක උත්සාහයක් දරන්න. මට වාක්‍යයක් මතක් වුණා. Yeah, if you have a good educational background, you will be afforded a good job. That's right, Samudra. You will be punished if you tell lies. Yes, Taranga. ලස්සන සරල වාක්‍යයක්. මේ ව්‍යසනය මොකද? වසංගතේ පාලනය කරන්න පුළුවන් මොන වුණොත්ද? if we do what? මොනවා කරුවොත් ඇත්තට අපිට මේ වෛරස් එක පාලනය කරගන්න පුළුවන්? Your parents will be disappointed කියන එක ඇක්ටිව් වාක්‍යයක් හැබැයි. Yeah, that's right, Nisandu. If you do anything wrong, Damayanti, if you do anything wrong, you will be punished. If we stay at home. Thank you. Yes. This pandemic can be controlled. මේ virus මේ වසංගතේ පාලනය කරන්න පුළුවන් if we stay at home. අපි ගෙවල් වලට හිටියොත්. මොකද මිනිස්සුන්ගේ තව මිනිස්සුන්ට මේ කියන්නේ හැම කෙනෙක්ම just imagine everyone in this world මාසයක් විතර හැමෝම කැපකිරීමක් කරලා ගෙදර හිටියොත් එහෙම මම හිතන්නේ මේක 90%කින් විතර පාලනය කරගන්න පුළුවන්. මම දන්නවා ඒක අමාරු වැඩක් පාලනය. හැබැයි ඉතින් අවුරුදු ගාණක් මේකෙත් එක්ක ජීවත් වෙනවට වැඩිය අපි හැම කෙනෙක්ම මොන කැපකිරීම හරි කරලා මේක මාසයක් කොහොම හරි දරාගෙන ඉන්න පුළුවන්කමක් හදාගත්තා නම් මේක පාලනය කරන්න පහසුයි. මම හිතන විදිහට. ඒක ලොකු කැපකිරීමක්, ලොකුම කැපකිරීමක්. හැබැයි ඒකේ කැපකිරීමට දීර්ඝ කාලීන ප්‍රතිඵල වැඩි වෙයි. So that is my personal opinion anyway. Maybe it is not practical, but well, that could be one of the solutions anyway. That's one option anyway. Strict travel restriction, just like we did at the beginning of this pandemic. Yeah, they can be taught a good lesson. Okay. Now this is it. What මතකද අපි though? Yes. අපි ඊළඟට අපි අලුත් conjunction එකකට යනවා. Say I'm not jumping from conjunction to conjunction. All these things have been taught already. මේ හැමද thank you Damayanti for saying that. This pandemic can be controlled if health guidelines are followed by everyone. හරියටම හරි. ඒක will be නෙවෙයි are followed කියලා ගන්න. හරි. ලස්සන. Now here is my point. මම conjunction එකින් එකට යනවා නෙවෙයි. I'm not doing that because we have already learned all these conjunctions, right? මේ හලින් මේ conjunctions ඔක්කොම ඉගෙනගෙන තියෙනවා. දෙපැත්තේ තියෙන වාක්‍ය දෙකත් ඉගෙනගෙන තියෙනවා. active passive දැන් හොඳටම තේරෙනවා. even though කියලා අපි conjunctions තුනක් ගැන කතා කරා. මම අද ඒ තුනම එකට ගන්නවා. although, though informal. even though වචන දෙකක්. නෑ although තනි වචනයක් අපි ගමු. එක L එකයි. though, although, even though. though, although,
even though. though, although, even though. මතක තියාගන්න although කියලා කියන්නේ වචන දෙකක් නෙවෙයි. තනි වචනයක්. though උනත් උනාට වනමුත්. even though කියන්නේ වැඩි අවධාරණය කිරීමක් කරන වෙලාවට අපි කියනවා even though වන නමුත්. Yeah, that's right. The train will be missed if you don't arrive on time. MA, that's how you need to use it. Though, although, even though. Now let's create some sentences. දැන් අපි වාක්‍ය ටිකක් හදමු. අපට උගන්වනවා කියන කාරණේ කොහොමද කියන්නේ? අපිට උගන්වන නමුත්. අපිට උගන්වන නමුත්. අපිට උගන්වන නමුත්. If you don't complete your homework, you will be punished. If you don't complete your homework, you will be punished. නෑ මනීෂා එක වැරදි පුතේ. මොකද listen කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ intransitive verb එකක් විදිහට ඔයාගේ වාක්‍යයේ කොමත් එක. එහෙමනේ. තාමත් ඉගෙන ගන්න නමුත් ඉගෙන වන නමුත් මම ඉගෙන ඌව නමුත් නෙමෙයි කිව්වේ though. though උනාට we are taught, though we are taught, අපිට තේරෙන්නේ නැහැ. අපිට උගන්වන කතාව හරි ඒක ඇත්ත මම පිළිගන්නවා. though we are taught අපිට තේරෙන්නේ නැහැ. though we are taught we don't understand actually. though we are taught we don't understand. though we are taught we don't understand. yes, හරියටම හරි. ලස්සන වාක්‍යයක් තරංග. though he is scolded, he doesn't care. Don't run away. He doesn't care. එයාට බනිනවා. though he is scolded, he doesn't care. although it is raining, වහිමින් තියෙන නමුත් this can be stopped. මේක නවත්වන්න බෑ. this work කියමු අපි. this work can't be stopped. මේ වැඩේ නවත්තන්න බෑ. although it is raining, this work can't be stopped. yes, ලස්සනයි යශ්, thank you. මම මේක although he was invited, he didn't go. ඔහුට ආරාධනා කළ නමුත් ඔහු ගියේ නැහැ. කවුද ආරාධනා කළේ කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නවා එයාට ආරාධනා කළා කියලා. yes, සුජිත් වාක්‍ය හරි. හැබැයි මට ඕන පැසිව් වාක්‍යයක් එක්ක. though I was sick, I reported to work කියන වාක්‍ය හරියටම හරි. මට මම බලාපොරොත්තු වෙන්නේ පැසිව් වාක්‍යයක් එක්ක. although he was invited, he didn't go. Although we are motivated, we don't work hard. Yes, Vasanthi, this is the problem we have in Sri Lanka. Although he was invited, he didn't go. Although මෙහෙම වුණ නමුත් මෙහෙම වුණේ නැහැ. ඕනනම් although මැදට දාලා ලියන්නත් පුළුවන්. he didn't go although he was invited කියලා කියන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ ඒකේ. දැන් ඔයගොල්ලෝගේ වාක්‍ය බලාගෙන ඉන්නේ even though පාවිච්චි කරලා ලියන්න මට. They gave a good fight, yes. No, his goal will not be achieved. කියලා මාඩු වෙන්න ඕන subject එක අයින් වෙලා object එක උක්ත වෙන්න ඕන. ලස්සන එකක්. Even though they were arrested, they weren't remanded. ඒගොල්ලන්ගේ අත්අඩංගුවට ගත්ත කතාව හරි. හැබැයි ඒගොල්ලෝ මේ රිමාන්ඩ් කරේ නැහැ. even though.
Even though politicians cheat people, people will vote them again and again. දෙපැත්තම active passive වාක්‍යයක් වුණා මම. Yes, Taranga. Even though I got selected, I didn't join that company. නෑ බුද්ධිකේකේ පළවෙනි පැත්ත ඇක්ටිව් වාක්‍යයක් නේ පුතා. මම ආදරය කරන නමුත් මම ඉන්නවනේ. Although I loved her, she didn't love me. ඒක වෙන ඇක්ටිව් වාක්‍යයක් නේ. Yeah. Even though quarantine law was imposed, people don't follow the has been කරන තවත් ලස්සනයි හන්සි. Has been imposed, people don't follow the law. Killed by them, even though she had been killed by them, they won't be arrested. They will not be arrested. They won't be arrested. Something. Yes, Jagat, thank you. Even though he has been he was Kim Gabi. Even though he was taught everything, even though he was taught everything, he has failed the exam. Even though he was taught everything, he has failed the exam. Even though he was born poor, he became a rich person. Yes. I had to report to work even though I was under the weather. Yes. Even though she was careful, the thief snatched her necklace. Even though curfew has been imposed, people go out. That's right. Although this book was read, I didn't understand. Even though he died, his son doesn't care. He died. He was died. We need to have that answer. ඉතින් මොකටද TAR අපි පාවිච්චි කරන්නේ people are behaved කියලා people නේ behave කරන්නේ කරන කෙනා ඉන්නවනේ people behave I are behaved කරන්නේ okay this is nice හැම වෙලාවම කලබල වෙන්න එපා don't rush into things දේවල් වලට කලබල වෙන්න but take your time think about it right වාක්‍යයක් ලියනකොට you need to think දැන් බලන්න මේ වාක්‍ය බලන්න කොච්චර සරල වාක්‍යද even though we were helped by Gautami okay she was blamed by everyone okay no she is respected by everyone I know that she is respected by everyone because she is an adult she is a teacher she deserves some respect and she helps everyone I know that personally even though he is beaten ඔහුට ගහන නමුත් he doesn't මොකක්ද එයා කරන්නේ he doesn't cry ඔහු අඬන්නේ නැහැ even though he was blamed he didn't tell the truth that's right even though he passed the fitness test he wasn't selected හරියටම හරි හසිත he hasn't කියලා කියන්න එපා කියලා මම කියලා තියෙනවා doesn't have yes මාළි හැබැයි වාක්‍ය දෙකම active even though it rained a lot they enjoyed the holiday හරි
even though he was given money ලස්සන වාක්‍යයක්. හංසි වාක්‍යය හරි හැබැයි දෙපැත්තම active. Even though the car has been repaired several times, it went away. Even though I was selected, I didn't get a handsome salary. Hi. දැන් අපි he is not obey කියලා කියන්න පුළුවන්ද මනම් පෙරේ? It is not possible. He doesn't obey. Hi. Even though I was given a chance, I don't want to go there. Yes, ලස්සන වාක්‍යයක්. Who said it? Even though I was given a chance, I don't want to go there. හරි. හරි. එහෙනම් හරි. දැන් ඔන්න අපි යනවා අලුත් conjunction එකකට. Before. මෙතන ඉඳලා පුංචි වෙනසක් වෙනවා අර මතක නම් if you remember මෙතනින් එහාට පුංචි වෙනසක් වුණා. අපි සාමාන්‍යයෙන් මේක කතා කරනකොට පුංචි there was this thing. අර tense එක පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරා මතක නම් before එකේදී. Before, after, when, while, till, until, as long as soon as, unless අන්න ඒ වගේ වට එනකොට අපි මොකද කරේ? present, past, future present කියලා අපි මේක ඉගෙන ගත්තා. එක පැත්තක් present නම් අනිත් පැත්තත් present වෙනවා. එක පැත්තක් past නම් අනිත් පැත්ත past වෙනවා කිව්වා. එක පැත්තක් future tense එකෙන් තියෙනවා නම් අනිත් පැත්ත present tense එකෙන් එනවා කියලා කිව්වා. මම මේකට නම් සිංහල වාක්‍ය තුනක් පාවිච්චි කරනවා. Okay. අද ලොකු challenging day එකක් නෙමෙයි තමයි. I understand that. අද ලොකු අභියෝගාත්මක දවසක් නෙවෙයි අපේ පන්තියේ. It's not a challenging day. නමුත් පරණ දේවල් මතක් කරගන්න හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. හරි. සිංහලෙන් සරල වාක්‍ය තුනකින් අපි මේක පටන් ගමු. බත් උයන්නට පෙර ඔහු එනවා ගෙදර. බත් උයන්නට පෙර ඔහු ආවා ගෙදර. බත් උයන්නට පෙර ඔහු ඒවී ගෙදර. එක වැරදි හංසි even though he was vaccinated he has been tested positive කියලාවත් ගන්නත් ඕන. يعني දෙවෙනි වාක්‍යය වැරද්දක් තියෙනවා. හොඳයි. දැන් මේ වාක්‍ය තුන ලියන්න කලින් අපි මේක පොඩ්ඩක් හිතන්න ඕන. මොකක්ද මේ ඇත්තටම වෙන්න යන්නේ කියලා. මොන සරල අවස්ථාවක් නෙපත් වෙනවා කියන එක අපේ ලංකාවේ අපි ආසියාකරේ රටක් so we eat rice a lot 3 times a day to be like it's crazy, right? If you go out of Sri Lanka, you will realize people don't eat the same thing 3 times a day. But this is Sri Lanka. We do things in a strange way. We eat rice 3 times a day. Hari. Then අපි මේ වාක්‍යයට එමු චුට්ටක් හිතමු අපි. මේක දර මනුස්සයෙක් ඉන්නවා. We have this person in this house. අපිට මේ මනුස්සයා ඉන්නවා. එයා හැමදාම ගෙදර එනවා කියන අර්ථය තමයි එයා ගෙදර එනවා. එයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. Simple present tense වාක්‍යයක්.
දැන් බලන්න බත්තු යන්නට පෙර කියන වාක්‍ය රටාවෙන් වාක්‍ය කොටසෙන් අපිට වාක්‍ය කොහෙටද ආйти මොන කාලයටද ආйти කියලා හොයාගන්න බෑ. බත්තු යන්නට පෙර බත්තු යන්නට පෙර බත්තු යන්නට පෙර. එතකොට මම පළවෙනි වාක්‍යයට විතරක් වාගේ අවධානය ගෙනියනවා. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එයා හැමදාම කරන දෙයක්. ඔහු ජීවත් වෙනවා. නුවර ඔහු නුවර තමයි ජීවත් වෙන්නේ. ඔහු උදව් කරනවා මට. ඊයේත් උදව් කරා අදත් කරා හෙටත් කරා. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස්. රෙගියුලර් කියන්නේ අපි හැමදාම කරන දේවල් තමයි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් කියන්නේ. හැමදාම කරන දේවල්. එතකොට ඔහු එනවා ගෙදර හැමදාම ගෙදර එනවා. එතකොට අහගෙන ඉන්න දැන් ලියන එක නේ වැදගත් වෙන්නේ. It's very important. මොකද මේ පාර්ට් එක ගොඩක් තැන්වල උගන්වන්නේ නැහැ. ටීචර්ස්ලාත් වැරදියට මට කතා කරනකොට ඇහිලා තියෙනවා. මට ඇහිලා තියෙනවා non native speakersලා ගොඩක් වෙලාවට මේ ටෙන්ස් එක වරද්ද ගන්න. That's why. ඒ නිසා මම මේ වෙලාව ගන්න. සාමාන්‍යයෙන් මම වෙලාව ගන්න නැහැ චූටි චූටි පාඩම් වලට, but this one is important. මේක වැදගත්. මේක මම කලින් මොඩියුල් 1 එකේදී අපි ගොඩක් මහන්සිලා ඉගෙන ගත්ත කොටසක්. හැබැයි මෙතන දැන් අලුත් කීප දෙනෙකුත් ඉන්න නිසා මම දන්නවා යාළුවට කවදාකවත් මේක උගන්වලා නැහැ. සමහරට ඒගොල්ලෝ පුරුද්දට හරියට කියනවා. ඒක වෙනම කාරණයක්. හැබැයි අපි මේ මොඩියුල් 2 එකේ මූලික අධීරයේදී කරන්නේ පළවෙනි අධීරයේදී කරන්නේ clarity. පැහැදිලිතාවය වැඩි කරගන්න එක. verb tense එක හරියට කොහෙටද යන්නේ කියලා බලා ගන්න එක. So I need your full attention here. Now වත්තු යන්නට පෙර ඔහු එනවා ගෙදර. දැන් හැමදාම මේ චිත්‍ර තමයි මැවෙන්න ඕන. සිංහල අකුරු දිහා බලන්නවත් එපා. චිත්‍රය තමයි තියෙන්න ඕන. ඔහු ගෙදර එනවා කියන වාක්‍යය. හැන්දෑවට එයා ගෙදර එනවා. ඒක තමයි දැන් වාගේ හිතට එන්න ඕන. මේ අර ට්‍රාන්ස්ලේෂන් මෙතඩ් එකට මේක චුට්ටක් වෙනස් වෙන්නේ එතෙන්දී. දැන් මෙතන නම් අමුමේ දැන් ට්‍රාන්ස්ලේට් කරනකොට ඕගොල්ලෝගේ පූර්ණ අවධානය තියෙන්නේ සිංහල අර එනවා ආවා එතෙන් තමයි අවධානය තියෙන්නේ. මම වාගේ රික්වෙස්ට් කරන්නේ ඒක නෙමෙයි. මම රික්වෙස්ට් කරන්නේ එතන තියෙන චිත්‍රය මවා ගන්න. එයා ගෙදර එනවා බෑග් එකක් අරගෙන බයිසිකල් එක ඩ්‍රයිව් කරගෙන ඒ වෙනත ස්ටාෆ් වෑන් එකේ එයා ගෙදර එනවා. He comes home. He comes home. හැමදාම එනවා. He comes home. Okay? He comes home. වරිනේ වාක්‍ය වැරදි. ඇක්ටිව් වාක්‍යයක් මොකටද පැසිව් කරේ? He comes home. එයා එනවා ගෙදර. He comes home. හැමදාම එනවා බෑග් එකක් අරගෙන එයා ගෙදර එනවා. මේ ගෙදර එන්න කලින් බත්තු යන්නට පෙර තමයි මනුස්සයා ගෙදර එන්නේ. ඒ කියන්නේ එයා හැමදාම ගෙදර ආවට පස්සේ තමයි බත්තු වෙන වැඩේ කරන්නේ. ඒක සමහරට ගෙදර වයිෆ් කරනවා වෙන්න පුළුවන්. අම්මා කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පුතා කරනවා වෙන්න පුළුවන්. මේල්ද ෆීමේල්ද කියන කාරණේ වැදගත් නැහැ නේ. කෑම හදන්න ගෙදර වෙන කවුරු හරි කරන වැඩක්. අපිට කරන කෙනා වැදගත් නැහැ. කොහොම හරි කෑම යන්න කලින් මේ මනුස්සයා ගෙදර එනවා. හැමදාම ඔහොමයි. එයා ගෙදර එනවා කෑම එක හදන්න කලින්. ඇවිල්ලා ටිකක් වෙලා ගියාට පස්සේ තමයි කෑම එක හදන්නේ. සාමාන්‍ය අපි ගත්තොත් වෙලාව ගත්තොත් එයා 6ට විතර ගෙදර එනවා කෑම හදන්නේ 7ට. So බත්තු යන්නට කලින් ඔහු එනවා ගෙදර. ඒකට මේක හරි සරල වාක්‍යයක්. Before rice is cooked he comes home. වාට ඕනනම් ලියන්න පුළුවන් he comes home before rice is cooked කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. before මුලට ගන්නත් පුළුවන් මැදට දාන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ කණ්ඩායමකට ඉන්න ඕන. බත්තු යන්නට පෙර කියන එක. මේක ඇඩ්වාන්ස් ග්‍රැමර් ටර්ම්ස් වලින් උගන්වන්න ගියොත් ක්ලෝසස් පාවිච්චි කරලා ඔයාලට අපහසු වෙනවා. නමුත් දැනට භාවිතය අපි හරියට ඉගෙන ගමු. මොකද මෙතන ටීචර් ට්‍රේනින් කෝස් එකක් නෙවෙයිනේ අපි කරන්නේ. හරියට. එතකොට මෙන්න මෙතන verb එකෙන් අපිට අත්‍තර මේ වාක්‍යයේම කාලය හොයාගන්න පුළුවන් වෙන්නේ දරුවෝ. හොඳට බලන්නකෝ මම මේ කියන කාරණේ. මේ comes කියන එකෙන් තමයි අපිට හොයාගන්න පුළුවන් කාරණේ. මේ එනවා කියන එකෙන්. ඒකෙන් තමයි කාලය හොයාගන්න පුළුවන්. ඒ කාලය වර්තමානයි නම් එහා පැත්තේ වාක්‍යයත් වර්තමාන වෙන්න ඕන. දැන් ඔන්න අපි දෙවෙනි වාක්‍යයට යනවා. වත්තු යන්නට පෙර ඔහු ආවා ගෙදර. Now this one is kind of tricky. හොඳට කල්පනා කරන්න ඊයේ හැන්දෑවේ මනුස්සයා ගෙදර ආවා. ඊයේ හැන්දෑවේ වෙනදා කතා ඔක්කොම අමතක කරන්නකො. දැන් එයා ඊයේ හැන්දෑවේ ගෙදර ආවා. ගෙදර ආවේ කෑම ටික හදන්න කලින්. දැන් මගේ ප්‍රශ්නය කෑම හදලා ඉවරද නැද්ද? දැන් මේ වෙනකොට කෑම හදන වැඩෙත් ඉවරද නැද්ද? ඊයේ වෙච්ච දෙයක් මේ සිද්ධි දෙකම වෙලා ඉවරයි. මේක හොඳටම මතක තියාගන්න මම වාක්‍යයක් වෝ ඇක්ටිව් වොයිස් එකේදී එයා මැරෙන්න කලින් මට රහසක් කිව්වා කියලා. එයා මැරෙන්න කලින් මට රහසක් කිව්වා. රහස කියලා ඉවරයි කියන්නේ මනුස්ස මැරලත් ඉවරයි නෙමෙයිද? He told me a secret before he died. Past. Before එකෙන් පස්සේ එන conjunction වල මේ rule එක තියෙනවා. Before rice was cooked, he came home.
එතකොට මෙතන past නිසා මේ පැත්තත් අතීත කාලයට යන්න ඕන. බත් උයන්නට පෙර ඔහු ගෙදර ආවා. මේ සිද්ධි දෙකම වෙලා ඉවරයි. මේ සිද්ධි දෙකම වෙලා ඉවරයි. last one. ඔයගොල්ලන්ට මම කිව්වා මේ වගේ වාක්‍ය ලියනකොට will දෙකක් එන්නේ නැහැ කියලා. will දෙකක් එන්නේ නැහැ. තනි වාක්‍යයක් මේක. එක වාක්‍යයක් මෙතන එක වාක්‍යයක් එක තිතයි. එක will එකයි මුළු වාක්‍යයටම. එහෙමනම් ඔහු ඒවි ගෙදර කියන එක he will come home කියන එක future tense. ඒ පැත්ත future නම් අනිත් පැත්ත present. මම මේක තාලෙට මතක තියාගන්න ගියා. present past future present past future present. මේක පටල වෙන්නේ නැහැ. when you're going to speak it's going to be easy. එහෙම වෙන්නේ නැහැ පටලෙන්නේ නැහැ. හැබැයි ලියනකොට එහෙම මේක හොඳ අවධානයෙන් කරන්න ඕන වැඩක්. active ද passive ද කියන කාරණේ වැදගත් වෙන්නේ නැහැ. එක පැත්තක් present නම් අනිත් පැත්තක් present. එක පැත්තක් past නම් අනිත් පැත්ත past. එක පැත්තක් future නම් අනිත් පැත්ත present. හරි. මම වාට කෝල් කරන්නම් මම ගෙදර යන්න කලින් ඇක්ටිව් වාක්‍යයක්. මම වාට කෝල් කරන්නම් I will call you before I will go home නෙවෙයි. I will call you before I go home. I will call you before I go home. එහෙනම් before rice is cooked about the present he will come home. He will come home. He'll come home. Before rice is cooked, he'll come home. Okay. Before the vaccine is given to children, all the teachers will be vaccinated. Before the vaccine is given to children, all the teachers will be vaccinated. ළමයින්ට vaccine එක දෙන්න කලින් ඔක්කොම ගුරුවරුන්ට vaccine එක දෙවි. හරි. මම මේක පාවිච්චි කරන්න නෙමෙයි ඉගැන්නුවේ. මම මේ ඉගැන්නුවේ යම් අවබෝධයක් ගන්න මේක ටෙන්ස් එකට වෙන වැඩේ පොඩි අවබෝධයක් ගන්න. දැන් අපි මේක පාවිච්චි කරන මට්ටමට ඉක්මනට ඉගෙන ගමු. ඒතකොට එක පැත්තක් present නම් අනිත් පැත්ත present. එක පැත්තක් past නම් අනිත් පැත්ත past. එක පැත්තක් future නම් අනිත් පැත්ත present. හොඳයි. ඒ න්‍යාය අනුව ඔයාලා ගෙදර ඉන්නවා බලුපැටියෙක් කියලා හිතමුකෝ. හරි බලුපැටියෙක් නේ. හරි ඔයාලා හරි ආසයි උත් එක සෙල්ලම් කරන්න. ගෙදර කට්ටිය කැමති උත් එක සෙල්ලම් කරන්න. හැබැයි එකම දේ හැමදාම දුවන ඌ අල්ල ගන්න කලින්. දැන් ඌ අපි කොහොම හරි කුඩුවෙන් ගන්න ඌ අල්ල ගන්න කලින් ඌ දුවනවා. හැමදාම එහෙමයි. එතකොට it runs. දැන් මෙන්න it runs. ඌ දුවනවා. මොනා කරන්න කලින්ද? ඌ අල්ල ගන්නට කලින්. එයාව අල්ල ගන්න කලින් එයා දුවනවා. හැමදාම එහෙමයි. It runs before it is caught. එක මැදට ගන්න. මට මේක පාස් කරලා දෙන්න. ඌ දිව්වා අල්ල ගන්න කලින්. හැබැයි දුවල ඉවරනට පස්සේ අපි පැනලා අල්ල ගත්තා. දිව්ව සෑහෙන වට දෙක තුනක් දිව්වා. ඊට පස්සේ අපි ආව අල්ල ගත්තා. මේ දෙකම වෙලා ඉවරයි. ඌ දිව්වා අල්ල ගන්න කලින්. කොහමද අපි අන්තිමට අල්ල ගත්තා. Yes. It ran before it was caught. මෙතන කවුරුත් මේ මම මෙච්චර සරල වාක්‍ය ගන්න ඇයි කියලා කලබල වෙන්න එපා. මම හැම වෙලාවෙම ප්ලෑන් එකක් තියෙනවා කියලා කියන්නේ එකයි පුතේ. මේක සරලම වාක්‍ය වලින් තේරුම් ගත්තාම ලේසි. ලොකු වාක්‍ය වලට ගිහිල්ලා එකපාරටම ඉගෙන ගන්න බෑ. මේ වගේ සරලම වාක්‍ය වලින් අපි තේරුම් ගමු. It ran before it was caught. හරි. අන්න අතන කුරුල්ලෙක් ඉන්නවා. මට ඌ අල්ල ගන්න ඕන. නැත්නම් කුරුල්ලෙක් නෙමෙයි දුවන සතෙක් කියන්නකෝ. කමන්නේ පපිම කියමුකෝ. අන්න අතන අර බලපැටියෙක් ඉන්නේ. මට ඌ අල්ල ගන්න ආසයි. එතකොට ඔයා කියනවා පුතේ ඔයාට ඒකම නම් අල්ල ගන්න බැරි වෙයි. ඌ දුවාවි ඌ අල්ල ගන්න කලින්. ඌ දුවාවි. ඔන්න ඒතර වාක්‍යයේ කාලය පෙන්නන්නේ මේකෙන් it will run before it can run. It will run before it will be caught. The is caught. Is caught. It will run before it is caught. It will run before it is caught. A lot of people will die before they are vaccinated. What තේරුණාද මං කිව්වා? Okay. A lot of people will die before they are vaccinated.
තේරුණාද? ඔන්න ප්‍රායෝගික වාක්‍යයක්. A lot of people will die before they are vaccinated. It will run before it is caught. It will run before it is caught. It will run before it is caught. එයා දුවයි මේක ටිකක් ප්‍රායෝගික භාවිතයට ගලප ගන්නකොට තියරි එක හොඳට ඔළුවේ තිබුණොත් it becomes very easy. අපි ඉස්සරහට එම වාක්‍ය ටිකක් ලියමු. පුළුවන් නම් අපි වාක්‍යයක් ලියමු. මේ කාමරය පිරිසිදු කරන්න සිද්ධ වෙනවා. මේ කාමරය පිරිසිදු කරන්න සිද්ධ වෙනවා. කියන්නේ බලන්න මේ කාමරය පිරිසිදු කරන්න සිද්ධ වෙනවා. ප්‍රසන්ට් එකෙන් ලියන්නකෝ. මේ කාමරය පිරිසිදු කරන්න සිද්ධ වෙනවා. This room has to be cleaned. අය එන්නට පෙර. Before she comes. Present. This room has to be cleaned before she comes. යම් වැරදීමකින් හරි මෑතක ආපු ළමයෙක් ඉන්නවනම් මේ පන්තියේ මෙන්න මෙතන she comes කියනකොට මේ මොකක්ද උනේ s එකක් දැම්මයි කියලා තේරෙන්නේ නැති දරුවෙක් වැරදීමකින් මේ පන්තියේ ඉන්නවනම් ඔයාලගේ පන්තියේ තියෙන්නේ රාත්‍රී 9:30ට. ඔයාලගේ පන්තියේ තියෙන්නේ රාත්‍රී 9:30ට ඔය මූලික අධීරයේ දේවල් කතා කරනවා. But this one is kind of advanced. මේ පන්තියේ තරමක් විතර advanced. This room has to be cleaned before she comes. You need to understand this clearly. This room has to be cleaned before she comes. Okay? Nice. Right. අපි තව වාක්‍යයක් ලියමුකෝ. යමක් කළ යුතුයි. Something should be done before බලමු challenge එක. පරක්කු වැඩි වෙන්න කලින්. Too late වෙන්න කලින්. පරක්කු වැඩි වෙන්න කලින්. module 1 එකේ using කියලා මම පුංචි පාඩමක් කරා. පරක්කු වැඩි දැනටත්. before නෑ present වාක්‍යයක් මේක. මුද්‍ර present. Yes චානද. before it is subject එකක් නැති දැන් අපි it ගන්න කියලා මම කිව්වා. it is the late කවුද මොනවත් නැහැනේ he is late නෙවෙයිනේ. it subject එකක් නැහැ පරක්කු වැඩි. before it is too late. Something should be done before it is too late. Something should be done before it is too late. යමක් කළ යුතුයි පරක්කු වැඩි වෙන්න කලින්. Okay? හරි. මේ පාඩම ඉගෙනුවා ටෙස්ට් එක දෙන්න කලින්. ටෙස්ට් එක දෙන්න කලින් මේ පාඩම ඉගෙනුවා. දෙකම වෙලා ඉවරයි. This lesson was taught before the test was given. Past. This lesson was taught me පාඩම ඉගෙනුවා before the test was given. Test එක දෙන්න කලින් මේ පාඩම ඉගෙනුවා. This lesson was taught before the test was given. I have to remind මේක තාමත් අලුත් පන්තියක් නිසා since this is a new class I need to explain this again and again. මේක අනිත් එක you are my first second module batch. Second module එකේ පළවෙනි batch එක. So I have to explain this again and again. මට ඔයගොල්ලෝ සාමාන්‍ය පන්තිවල මේ ඔයාට කල්පනා වෙනවද මේ වගේ වාක්‍ය අපිට පාවිච්චි කරන්න වෙනවද ජීවිතේ කියලා. ඔයා පොඩ්ඩක් හිතන්නකෝ ප්‍රායෝගිකව. කොච්චර හිතන්න ඕනද ප්‍රායෝගිකව මේ වගේ වාක්‍ය ඇත්තටම පාවිච්චි කරන්න වෙනවද නැද්ද? වෙනවද නැද්ද? Yes or no? Just one answer. Just think about it. එක වාක්‍යයක් බලන්නකෝ ඒකල බලලා කල්පනා කරන්න. මේ වගේ ඇත්තටම ඕන වෙනවද අපිට? Do we really need these things? ඕන වෙනවද නැද්ද? හැබැයි කොහරි ඉගෙනනවද මේවා? මේ පිළිවෙලට මේවා ඉගෙනනවද? මම දැනුවත් නම් එහෙම ගොඩක් වෙලාට ඉගෙනන්නේ නැහැ. අපිට පුංචි වාක්‍ය රටා
කීපයක් ඉගෙන ගන්නව ඇරෙන්න වාක්‍ය රටා නිර්මාණය කරන දැනුම අපි ගන්න නැහැ. අපි ඉගෙන ගන්නේ වාක්‍ය රටා කටපාඩම් කරන ක්‍රමයක්. අපි මෙතන කරන්නේ ඊට වඩා සුවිශේෂී වෙනස් ක්‍රියාවලියක්. මේක සම්පූර්ණයෙන්ම වෙනස්. හැබැයි මේකේ ඉන්ස්ටන්ට් රිසල්ට්ස් නැහැ. ක්ෂණික ප්‍රතිඵල නැහැ. like overnight අර රෑ නින්දට එනකොට හොහෝ මේක නම් මාරයි used to අද ඉගෙන ගත්තා. feel like රටාව ඉගෙන ගත්තා. හරි සන්තෝෂයි මට. ඒක වෙනස්ද? have you ever කියලා මම වාක්‍ය රටාවක් අද ඉගෙන ගත්තා. හරි ලස්සනයි. ඕ ලස්සනයි. I'm not against that. හැබැයි ෆවුන්ඩේෂන් එක නැතුව මේ කෝ එක නැතුව ඔය පාඩම් කොච්චර කරන්නද වාක්‍ය රටා 10ක්ද 10,000ක්ද පාඩම් කරන්න යනවා. Right? So if we have time, once this recording is stopped, once this recording is stopped, don't passive. May recording and nevathuwada passe, once this is stopped, I will show you a video. Mangada video ekak pennana. Yeah, I will show you one video. I watched it today, okay, because I needed a video to motivate my grade 10 students. So I was looking for a video and I came across this nice video and it was shown to my students. It was shown to my students. Yes. Okay. Future present එකකුත් අපි ලියමු. ඔය මනුස්සයා මැරෙයි. දැන් වයසයිනේ. එයාව අරස් කරන්න කලින් ඔහු මිය යාවි. He will die before he'll die. Yeah, miye aavi before he'll die before ohu අත්අඩංගුවට ගන්න කලින්. මේ පැත්ත future. එහෙනම් එහා පැත්ත he'll die before he is arrested. ඔය මනුස්සයා නම් මැරෙයි, he is arrested. Before we die, මගේ පෞද්ගලික අදහසක් before we die blank එකක් හිස්තන will be elected as the president of Sri Lanka. elect කියන්නේ ඡන්දකින් තෝරගන්නවා. Before we die අපි මැරෙන්න කලින් ඔයගොල්ලෝ අපි ඔක්කොම මිය යන්න කලින් හිස්තන will be elected as the president of Sri Lanka. අහවලාව තෝරගනීවි ලංකාවේ ජනාධිපති විදියට. ඒ තරම් බුද්ධිමත් මිනිස්සු මේ රටේ ඉන්නේ. Havalage son will be elected as the president of Sri Lanka. Havalage father will be elected as the president of Sri Lanka. E pujjalage nama kiyala will be elected as the president of Sri Lanka. No, I didn't mean anyone. You can fill the blank. It's completely up to you. I'm not into politics. Mama Deshapalane lecture unandu kenek neve. E tarang smart minister inna tarata will be elected as the president of Sri Lanka. Mata loku viswasayak tiyenawa. E tarang smart ape ay. He'll be elected as the president of Sri Lanka. Before we all die, he'll be elected as the president of Sri Lanka. එකයි තත්ත්වය උදාහරණ. ඒකනේ ලංකාවට දැන් අපේ ක්ලාස් එක වුණත් මේක වෙනස්නේ. අපි හරිම දේ කරන්න. We do the right thing. හැබැයි ඒක හරි ජනප්‍රිය වෙන ක්‍රමයක් නෙවෙයි. It's not something that can be popular. Popular and instant වෙන්න ඕනේ. You need to have instant results, you know? Like in order to be popular in Sri Lanka, you need to show something magical, you know, not the right thing. You can do the right thing. At the beginning also of my teaching career, I will never be the most famous teacher. I'll be the best teacher instead. So that's the target. But cutting it's hard. So you need to speak English. You need to write better sentences. You cannot repeat mistakes again and again. You need to be way better than the average students in Sri Lanka. ලංකාවේ අනිත් අයට වඩා ඔයාලගේ මොකක් හරි සුවිශේෂී ගුණයක් පේන්න ඕන තව ටික දවසක් යනකොට. Otherwise මං කරපු දේ පළක් නැති වෙනවා. So I need results anyway, guys. Seriously, we will do that. We can do that. ලංකාවේ සුවිශේෂීම ගණේ දෙයක් අපිට කරන්න පුළුවන්. Yeah, it's before he gets arrested, perfectly okay. Again, no get take. Get passive again, no. Imesha okay. Hari. එහෙමනම් දැන් අපි යනවා before එකත් එක සංගයක් ඉන්නවා තව වාක්‍ය රටාවක් තියෙනවා.
before එකත් එක්කම before එකත් එක්කම after පසුව before කියන්නේ පෙර after කියන්නේ පසුව ඔවුන්ට බැන්නාට පසුව ඔවුන් වැඩ කරනවා සිංහල ලියන්නේ නැහැ මම දැන් මේ අවස්ථාව කාර්යාලයක් තියෙනවා මේ කාර්යාලයේ ඉන්න manager or the boss okay it's okay Manaperi you can watch the recording later now here's the thing කාර්යාලයක් තියෙනවා ඒ after scolding කියන එක මම ජෙනරල් පාඩමේදී කරලා දෙන්නේ ඒක මෙතනට සම්බන්ධයක් නැහැ මෙතන තාම වාක්‍ය දෙකක් තමයි සම්බන්ධ කරන්නේ now here's the thing guys okay කාර්යාලයක් තියෙනවා ඒ කාර්යාලයේ ඉන්න සේවකයන්ට බැන්නහම තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ එහෙම ස්ථාන දිනන ළමයින්ට බැනපුවාම ඒගොල්ලෝ වැඩ කරනවා හරි නැත්නම් මට බැන්නාම මම නම් ගණන් ගන්නෙ නැහැ. ඒ වගේ වාක්‍යයට අපි කියනවනේ වෙන්න එකෙන් එහෙම. දැන් අපි after එකෙන් ගමු. හැමදාම ඒගොල්ලන්ට බැන්නට පස්සේ ඒගොල්ලෝ වැඩ කරනවා. After they are scolded ඒගොල්ලන්ට බැන්නට පස්සේ ඒගොල්ලෝ වැඩ කරනවා. තමයි හැමදාම ඒ කාර්යාලයේ හැටි. එහෙම නැත්නම් වැඩ කරන්නේ නැහැ. After they are scolded they work. Okay. After money is given they work. මුදල් දුන්නාට පස්සේ ඒගොල්ලෝ වැඩ කරනවා. Okay after මේ වාක්‍ය රටාව මට කොච්චර ප්‍රායෝගිකව කියන්න පුළුවන්ද බලන්න මේ වැඩේ ඉවරුනාට පස්සේ මේ වැඩේ කරාට පස්සේ මම ඔයාලට කෝල් කරන්නම් අපි කියන්නේ after this job is done I'll call you okay after this job is done I'll call you මේ වැඩේ කරාට පස්සේ මම ඔයාලට කෝල් කරන්නම් yes blame කියන්නේ දොස් කියනවා scold කියන්නේ බනිනවා ඒගොල්ලන්ට බැන්නට පස්සේ ඒගොල්ලෝ වැඩ කරා after they බැන්නට පස්සේ වැඩ කරා දැන් බැනලත් ඉවරයි වැඩ කරලත් ඉවරයි past future or present past after they were scolded they worked after they were scolded they worked මේගොල්ලන්ට බැන්නට පස්සේ මොකද දන්නවද උනේ they worked ඔවුන් වැඩ කළා after they were scolded they worked එහෙම දෙයක් තමයි සිද්ධ වුනේ after they were scolded they worked hi next one මේකද මෙතන අපේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඒගොල්ලන්ට වැඩ කරන්නෙම නැහැ කොහොම කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ හරි මේ ලංකාවනේ so this is Sri Lanka ලංකාවයට motivation නෙමෙයි කරන්න ඕන බනින්න ඕන බය කරන්න ඕන එහෙම තමයි පොඩි කාලේ ඉඳලා අපේ ළමයින්ව train කරලා තියෙන්නේ majority I'm talking about the majority බහුතරයක්ව train කරලා තියෙන්නේ පීඩනය තුල වැඩ කරන්න. පීඩනයක් තුල වැඩ කරන්න තමයි අපි පුරුදු වෙලා තියෙන පොඩි කාලේදී අපි වුණ කරන්නේ. එහෙමයිනේ. අපි හරිහින්ද හරි දේ කරන කට්ටිය නෙමෙයි පීඩනය නිසා වැඩ කරන කට්ටියක්නේ. හොඳට මම කියන කාරණේ තේරුම් ගන්න. අපේ රටේ සහ අපේ ජනතාව අපේ පාසල් ශිෂ්‍යෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගුරුවරු වැඩිහිටියෝ කිසිම ප්‍රශ්නයක් නැතුව අපි එහෙමයි. We are that's our nature. අපිට හරිහින්ද අපි කරන්නේ නැහැ. අපිට පීඩනය නිසා තමයි අපි වැඩ කරන්නේ. හොඳට බලපුවම අපේ ජාතියේ තියෙන ප්‍රධාන ලක්ෂණය. දැන් අපි බයයි. අපි බයට වැඩ කරන කට්ටිය. යම් කිසි පීඩනයක් බයක් තියෙනකොට තමයි අපි වැඩ කරන්නේ. මම කියන එකට හැමෝම එකඟ වෙයි කියලා මම හිතනවා. majority බහුතරය සුවිශේෂී අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි අපි වැඩ කරන්නේ බය කියන කාරණේ තිබ්බා. මේ online education එක සමහරක් වෙලාවකට අසාර්ථක වෙන්න පුළුවන් සමහර තැන්වල. මොකද බය කියන කාරණේ මුළුමනින්ම අත්හැරලා තියෙන නිසා. මොකද බය වෙන්න දෙයක් නැහැ. The teacher cannot see you. Right? පුංචි ළමයින්ගේ අධ්‍යාපනයේදී සුවිශේෂී විදිහට මේක තේරුම් ගත්තේ නැති ගුරුවරයෙක් ගාව ළමයෙක් හිටියොත් එහෙම ළමයා බය නැතුවනේ දැන් බය නැහැ so could be useless අනිවාර්යෙන් දෙමාපියෝ හරියට threat එක තියාගෙන ඉන්න attention එක තියාගෙන ඉන්න වැඩිහිටියෝ මෙතන ඉන්නේ ඔයගොල්ලෝගේ දරුවන්ට අධ්‍යාපන කටයුතු වලට මම කියන කාරණේ හොඳට තේරුම් ගන්න අපි බය නිසා වැඩ කරන જાතියක් බලන්න ඔෆිස් එකේ බොස් නැත්නම් අපි කොහොමද වැඩ කරන්නේ කියලා right anyway ඒ අපේ රටේ after they were scolded they work දැන් ඉතින් මගේ කාර්යාලෙත් එහෙම කට්ටියක් ඉන්නේ. ඒතර මම කියනවා මෙහෙම එයාලට බැන්නහම ඒගොල්ලෝ වැඩ කරයි. ඒගොල්ලෝ වැඩ කරයි අනිවාර්යෙන් වැඩ කරයි. ඒගොල්ලෝන බැන්නට පස්සේ. ඔවුන්ට බැන්නාට පස්සේ ඔවුන් වැඩ කරයි. After they are scolded they will work. After they are scolded
majority කියලා කියන්නේ බහුතරය. meaning එක දැහුවේ synonym එක දැහුවේ. majority means බහුතරය. අයි පාර්ලිමේන්තුවේ majority එක කියන්නේ 2/3 majority එකක් තියෙන අපේ present government එකට. බහුතරය කියන්නේ බහුතරය. minority කියන්නේ සුළුතරය. okay, minority. Majority, minority. බහුතරය සුළුතරය. Minority. Hi. After. Yes. අපි දැන් වාක්‍යය ලියමු. මේ කාර් එක විකුණුවාට පස්සේ කියන්නකෝ ඒ වාක්‍යය. මේ කාර් එක විකුණුවාට පස්සේ මේ කාර් එක විකුණුවාට පස්සේ. Yes. After this car is sold, මේ කාර් එක විකුණුවාට පස්සේ මොකද උනේ? ඔයාට පුළුවන් අලුත් කාර් එකක් ගන්න. You can buy a new car. After this car is sold, you can buy a new car. After this car is sold, මේ කාර් එක විකුණුවාට පස්සේ you can buy a new car. Right? මේ කාර් එක නෑ. හොරෙක් හිටියා, හොරාව අල්ලගත්තා. දැන් අල්ලගත්ත ගමන් අපි හොරුත් එහෙමනේ. කොච්චර සාක්ෂි තිබුණත් පිළිගන්නේ. හැබැයි පීඩනයකට ලක් කරාට පස්සේ ඒ හොරාට අග්ගාලා ඇත්ත කියන්නේ අපි හැටි. හොරාට වද දුන්නාට පස්සේ උට ටෝචර් කරාට පස්සේ මනුස්සයාට ටෝචර් කියන වද දෙනවා මම කලිනුත් මේ වගේ කියලා දෙලා දෙනවා. හොරාට වද දුන්නාට පස්සේ එයා ඇත්ත කිව්වා. දැන් ඇත්ත කියලා ඉවරයි කියන වද දීලාත් ඉවරයි. After the thief වෙනවා නිශ්චිතයි ඔය මම දෙන්නම දන්නවා. ආටිකල් එක පාවිච්චි කරන්න කියලා දීලා තියෙනවා. After the thief was tortured, මොකද දන්නවද කරේ? He told the truth. හොරාට වද දුන්නාට පස්සේ ඔහු ඇත්ත කිව්වා. well ඒක හොඳවත් නරකවත් කියලා මම කියන්නේ නැහැ මේක. මම ඩිසිෂන් මොකක්ද කියන්නේ මම ඔබ්සර්ව් කරනවා මිසක් මම ඒක ක්‍රිටිසයිස් කරන්නේ නැහැ. I'm just an observer. මම නිරීක්ෂකයෙක් පමණයි, තීරකයෙක් නෙවෙයි. so ඒක හොඳ හෝ නරක ඔයා තමයි තීරණය කරන්න ඕන. so after the thief was tortured, හොරාට වද දුන්නාට පස්සේ he told the truth. තරංග දෙවනි වාක්‍ය ඇක්ටිව් කියලා හිතෙන්නේ නැද්ද ඔයාට? තරංග දෙවනි වාක්‍ය වාගේ ඇක්ටිව් වෙන්න ඕන කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? බලන්නකෝ. හරි. After this course is over, I will follow my MA degree. ඒක ඇක්ටිව් හැබැයි දෙපො. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තට පස්සේ ඔයාව උසස් කරાવી. ඔයාව ප්‍රොමෝට් කරයි. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගත්තට පස්සේ ඔයාව ප්‍රොමෝට් කරයි. After you learn English, ඔයාව උසස් කරાવી. You will be promoted. After you learn English, you will be promoted. After you learn English, you will be promoted. හරි. මම මෙතන තියරි එක කියලා දුන්නා. මෙතන වාක්‍ය ටිකක් ලිව්වා. එක වාක්‍යය මම ලිව්වේ එකකින්. වාක්‍ය ගොඩක් ලිව්වා කියලා මට අවශ්‍ය දේ ඔයාට ලැබුණා කියලා මම හිතනවා. මම දෙන්න බලාපොරොත්තු වෙන දේ ඔයා ගත්තා කියලා මම හිතනවා. Okay? මට කතා කරායි මේ පන්තිය ඉවර වුණාම I'll be called after this class. Yes. Right. දැන් අපි when before එක කතා කරා, after එක කතා කරා, though, even though කතා කරා, as කතා, since කතා කරා. See guys, let me stop the recording first. Today's lesson is over anyway. අද දවසේ පාඩම අවසానයි.